සමාජ සංගායනා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අපස්සාදා කාමාවුත්තා මයා බහු දුක්ඛා බහුපායාසා ආදීනවෝ එත්ථ භියෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ උතුම් ධර්මයට දෙසවන් යොමු කරලා දවස ආරම්භ කිරීම තමන්ගේ ජීවිත ගමනම සුවපත් කරන්න හේතු වන වටිනා කාරණාවක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාමයන්ගේ ආදීනව පිළිබඳව. අපි හැම කෙනෙක්ම මේ ජීවත් වෙන්නේ කාම ලෝකයක. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීමේ ආසාව, පිනවීමේ උවමනාව කෙලෙස් සහිත පෘථග්ජනයෝ හැටියට අපි කාතුලත් ඇතිවන ස්වභාවයක්. හැබැයි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීමම නෙවෙයි ගැටලුව. මේ ඉන්ද්‍රියන් පිනවන්න නරක, නපුරු, පහත් අකුසලයට බර ක්‍රියාවල යෙදීම තමයි බරපතලම ගැටලුව බවට පත් වෙන්නේ. ඇස පිනවන එක නෙවෙයි ප්‍රශ්නය. ඇස පිනවන්න වැරදි වැඩක් කරනවා නම් ඒක ලොකු ගැටලුවක්. කන පිනවන එක නෙවෙයි ප්‍රශ්නය. කන පිනවන්න අකුසලයට බර ක්‍රියාවක් කරනවා නම් තමයි ගැටලුව. ඔන්න ඔය විදියට ඉන්ද්‍රියන් පිනවීම පිළිබඳව කල්පනා කරනකොට අපි ඒවායේ යම්කිසි අදහසක්, කාමයන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරනවා නම් අඩුම ගානේ පාප කර්ම කර කරා මේ ඉන්ද්‍රියන් පිනවනවා කියන එකවත් නවත්ත ගන්න පුළුවන්කම ලැබේ. අකුසලයට බරව ක්‍රියා කරලා මේ ඉන්ද්‍රියන් පිනවනවා කියන අදහස නැති කර ගන්න පුළුවන්කම ලැබේ. හොඳට මතක තියාගන්න, මේ ඉන්ද්‍රියන් පිනෙව්වට කමක් නැහැ. ඒක වැරදි විදියට පිනවන්න යොමු වෙන්න එපා. ඒක තමයි බරපතලම ගැටලුව. ඒක තමයි මෝඩකම. අපේ බුදුහාමුදුරු අපට දේශනා කළා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පිනෙව්වට ඔය පිනවන කය කවදා හරි දවසක වැළලුවොත් පස් වෙලා යනවා, පිච්චුවොත් අළු වෙලා යනවා. ඔබට තියෙන කයත් මට තියෙන කයත් ඔය ඔක්කොටම උරුම එකම එක ධර්මතාවයයි. මේ ඇස්, කන්, නාස, දිව, ශරීර මේව ඔක්කොම පස් වෙන්න නියමිත, අළු වෙන්න නියමිත ඉන්ද්‍රියන්. හැබැයි හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි, අමතක නොකළ යුතු දෙයක් තමයි පින්වත්නි, මේ ඉන්ද්‍රියන් පිනවන්න හිතාගෙන කරන කර්මයක් තියෙනවා නම් ඒ කර්මය නම් පස් වෙන්නෙත් නැහැ, අළු වෙන්නෙත් නැහැ. ඒ කර්මය අපි සංසාර ගමන පුරාවටම අරගෙන යනවා. ඒ නිසාම තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕන මේ කාමයන් ඉදිරියේ, ඒ කාමයන් පිනවීම ඉදිරියේ නොකල යුතු කටයුතු වල නොයෙදී ඉන්නත්, ඒ වගේම අකුසලයට බරවන කටයුතු වල නොයෙදී ඉන්නත් අපි මේ උදෑසන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ලොකු උපකාරයක් අපට කරලා තියෙනවා. කාමයේ පස්සේ දුවන සමාජයක වැරදි වැඩ කර කර කාමය
පිනවන්න උත්සාහ කරන එක නවත්ත ගන්න අපිට තියෙන එකම මඟ තමයි කාමයේ ආදීනව ගැන මෙනෙහි කිරීම, කල්පනා කිරීම. තමන් පියවරක් ඉදිරියට තියනකොට ඒ පියවර තැබීම තමන්ට හානියට හේතුවක්ද සාර්ථකත්වයට හේතුවක්ද කියලා බලන්න ඒ පියවර පිළිබඳව කල්තියා යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. ඔබ ඉදිරියට පියවර තියනකොට තියෙන්නේ වලක් නම් ඔබ ඒ පියවර නොතැබිය යුතුයි. ඒ නිසා මේ කාමයේ සම්බන්ධයෙන් අපි හොඳට තේරුම් අරගෙන ඉන්නවා නම් අපිට පරිස්සම් වෙන්නවත් පුළුවන්කම තියෙයි. අන්න ඒ අදහස මූලික කරගෙනයි මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. දැන් කාමයේ ගැන කල්පනා කරනකොට මේ හැම දෙයක්ම කාමයට තමයි අයිති. දැන් මේ කාමයේ ආදීනව කියනකොට සමහර වෙලාවට බනත් වැරදිවට ගන්න මිනිස්සු අපේ සමාජයේ ඉන්නවනේ. මේ කියන්නේ එතකොට කණ්ඩත් එපා, බොණ්ඩත් එපා, නාණ්ඩත් එපා, සබන් ගාණ්ඩත් එපා, ලස්සනට ඉන්නත් එපා, රස්සාවල් කරන්නත් එපා, ගෙවල් හදන්නත් එපා, ඉඩම් ගන්නත් එපා, ඉගෙන ගන්නත් එපා කියන එක එහෙම නෙවෙයි. ඒවා කළ යුතු දේවල්. හැබැයි අපි කාමයේ පිළිබඳව කල්පනා කරනකොට ඒවා කරමින් හෝ මේ තෘප්තිමත් කරන්න උත්සාහ කරන කාමයේ ස්වභාවය අපි හඳුනාගෙන ඉන්න ඕන. මම මේ පස්සේ ගියාට මේකේ හැටි මෙහෙමයි. අර එතකොට හැටිවත් තේරුම් අරගෙන යනවා නම් ඒ කෙනාට පරිස්සමින් යන්නවත් පුළුවන්කම ලැබෙයි. කොහොමත් නිවන සලසා ගන්න නම් සම්පූර්ණයෙන්ම කාමයේ දුරින්ම දුරු කළ කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපේ බුදුහාමුදුරු පෙන්නවා මේ කාමයන්හි යෙදී වාසය කිරීම කවදාකවත් සංසිඳවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇතිවීමක් නැහැ. ඇහැ පිනවන එක, කන පිනවන එක, නාසය පිනවන එක, දිව පිනවන එක, ශරීරය පිනවන එකේ කවදාකවත් ඇතිවීමක් වෙන්නේ නැහැ. ඇතිවීමක් වෙයි කියලා හිතාගෙන ඉන්නවනම් එහෙම කවදාකවත් උදාවීමක් නැහැ. ඇති කරගන්න ඕන. එපා වීමක් ඇති කරගන්න ඕන. එතකොට පින්වත්නි, අද ධර්මානුශාසනාව ඔස්සේ අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දුවන කාමය, කාම වස්තුන්, මේ ක්ලේශයන් වල තිබෙන යථා ස්වභාවය මොකක්ද කියලා උපමා භාවිතයෙන් තේරුම් ගන්න. බුදුහාමුදුරු උපමා අරගෙන අපට මේ කාරණා පිළිබඳව විග්‍රහ කරලා දීලා තියෙනවා. අපස්සාදා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහුපායාසා. බොහෝ දුකට හේතු වන, වැළපීමට හේතු වන ආදීනව තමයි මේ කාමයන්ගෙන් අපට උරුම වෙන්නේ. ඒක කොයි වගේද? උපමා වලින් බුදුහාමුදුරුවෝ පෙන්වන ඔන්න පළවෙනි උපමාව තමයි පින්වත්නි, අට්ටිකංකලූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහුපායාසා. ඔබ හිතන්න ඕන මේක උපමාවත් එක්ක මේ කාමයට හරියට මේ වගේ තමයි. එහෙනම් පරිස්සම් වෙන්න ඕන. අට්ටිකංකලූපමා කාමා කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ මේ කාමයේ උපමා කළා බල්ලෙකුට හවුවන මස් නැති කට්ටකට. දැන් බල්ලෙකුට මස් නැති කට්ටක් හම්බුනහම මොකද කරන්නේ? බල්ලා ඒ කට්ට අරගෙන ගිහිල්ලා හපන්න පටන් ගන්නවා. ගලක් අරගෙන ගැහුවොත් මේ බල්ලා මොකද කරන්නේ? මේ කට්ට උස්සගෙන කොහේ හරි පඳුරක් අස්සකට ගිහිල්ලා හරි හපන්න පටන් ගන්නවා. එක දිගට මේ බල්ලා මේ කට්ට හපනවා. හපන්න පින්වත්නි මොකද වෙන්නේ? බල්ලගේ කට තුවාල වෙනවා. බල්ලගේ කටේ ලේ රස බල්ලටම දැනෙනවා. මෝඩ බල්ලා හිතනවලු මේ කට්ටේ රස තමයි එන්නේ කියලා. එහෙම හිතලා මොකද කරනවා කියන එක දිගටම මේ කට්ට හපනවා මේ බල්ලා. හැබැයි කවදාකවත් මේ කට්ට හැපුවයි කියලා බල්ලගේ කුස පිරෙන්නේ නැහැ. අන්න පළවෙනි උපමාව. අන්න ඒ වගේ තමයි පින්වත්නි, හොඳට මතක තියාගන්න. ඔබ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් කොච්චර පිනවන්න ඔබ දිව්වත්, අකුසල කර්ම කර කර, පාප කර්ම කර කර, සමාජ සම්මුතියට එකග නැති වැඩ කර කර ඔබ කොච්චර ඔය කාමයේ පස්සේ දිව්වත් ඒක හරියට බල්ලෙකුට අහුවෙච්ච මස් කට්ටක් වගේ. හැපුවට කුස පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කාමයේ පස්සේ දිව්වා කියලා මේකේ එපා වීමක් වෙන්නේ නැහැ.
ඊළඟට දෙවෙනියට පෙන්නනවා මංස පේසූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා. මේ කාම වස්තුන් හරියට අපි ආසාවෙන් අල්ලගත්ත දේවල් තියෙනවානේ. මේ කාම වස්තුන් හරියට බුදුහාමුදුරු උපමා කරනවා උකුස්සෙක් ළඟ තියෙන මස් කෑල්ලකට. මංස පේසූපමා කාමා. මස් කෑල්ලක් අරගෙන උකුස්සෙක් පියාසර කරලා යනකොට අනිත් උකුස්සන්ගෙන් මේ උකුස්සාට කරදර එනවා. ඒ කරදර එන්නේ හොඳට මතක තියාගන්න උකුස්සෙක් නිසා එහෙම නෙවෙයි. මේ මස් කෑල්ල අරගෙන යන උකුස්සාට අනිත් උකුස්සන්ගෙන් කරදර එන්නේ මොන උකුස්සත් කැමති මස් කෑල්ලක් අර උකුස්ස ළඟ තියෙන නිසා. ඒ නිසා මස් කෑල්ල තියනකන් උකුස්සට අනිත් උකුස්සන්ගෙන් ප්‍රශ්න එනවා. ගැටලු එනවා. කරදර එනවා. ඔබ හොඳට මතක තියාගන්න ඔබ ආස කරන දේවල් ඔබ ළඟ තියාගෙන ඉන්නවා තමයි. එහෙනම් පරිස්සම් වෙන්න. ඔබේ රත්තරන් බඩු ටික, ඔබේ මිල මුදල් ටික, ඒ වගේම ඔබේ යාන වාහන, ඔබේ ඉඩකඩම්, ඔබ ආශාවෙන් ලං කරගෙන ඉන්න කාම වස්තුන් නිසා ඔබට ලොකු පීඩනයක් තියෙනවා. මොකද හේතුව ඒවට කැමැත්තෙන් ඉන්නේ තමන් විතරක් නෙවෙයි. මේ ලෝකේ රත්තරන් බඩු වලට කැමති තමන් විතරක් නෙවෙයි. අනිත් අයත් කැමති. සල්ලි වලට අනිත් අයත් කැමති. ඒ නිසා අනිත් අයගෙන් කරදර ඔබට එන්න පුළුවන්. අනිත් අය ඔබේ ඔය වටින වස්තුන් දැහැගන්න උත්සාහ කරන්න පුළුවන්. මොකද ඔවුනුත් ඒවට ගිජුව කටයුතු කරන නිසා. ඒ නිසා කාම වස්තුන් ඔබ ළඟ තියෙනවා නම් ඔබට ගැටලුවක් තියෙන බව මතක කරන්න එපා. රත්තරන් මාලේ කරේ දාගෙන පාරේ බහැලා යනකොට මතක තබා ගත යුතු දෙයක් තමයි ඔබ පීඩනයකින් තමයි යන්න වෙන්නේ. කොයි වෙලාවෙ හොරු මාලේ කඩා ගනීද කියලා කියන්න බෑ. ලොකු මුදලක් ඔබ අරගන්නවා නම් බැංකුවකින් හරි අරගෙන එළියට බහින ටිකට ඔබෙන් මේ මුදල් ටික අරගන්න පුළුවන්. පෞගි කාලේ අපිට එහෙම ප්‍රවෘත්ති දකින්න හම්බුණා. ඒ නිසා ඔබ ආශ කරන දේවල් වලට ආස ඔබ විතරක් නෙවෙයි. අනිත් අයත් ආසයි. ඒ නිසා කාම වස්තුන් තියාගෙන ඉන්න තරමට ඒවායේ ප්‍රමාණය වැඩි වෙන තරමට ඔබට ඉතුරු වෙන්නේ මහා බයක් විතරයි කියන එක මතක තියාගත්තොත් තමන්ගේ ජීවිතයට හොඳයි. ඊළඟට බුදුහාමුදුරු පෙන්නන තිනුක්කූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා. මේ කාමයේ හරියට හුළු අත්තක් වගේ. ඒ කාලේ ආලෝකයේ තිබුණේ නැහනේ, ලයිට් තිබුණේ නැහනේ. නමුත් ගමන් බිමන් යනකොට ඔය කැලෑවල් වල ඒ කාලේ මිනිස්සු පාවිච්චි කළේ හුළු අත්තක්. මේක ගිනි තියාගෙන මේ ගින්දරේ ආලෝකයෙන් තමයි ගමන් බිමන් යන්නේ. යම්කිසි මිනිසෙක් මේ හුළු අත්ත එක දිගටම අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? අතහරින්නේ නැතුව. ගිනි අරගෙන අගට එනකන් එනකොට ඒත් අතහරින්නේ නැත්තම් අතම පිච්චිලා ඒ කෙනත් පිච්චිලාම යනවා. කාමයේ හරියට අන්න ඒ වගේ. ඔබ අල්ලගෙන ඉන්නවා අතහරින්නේ නැහැ. තදින් අල්ලගෙන බොහෝ කාලයක් ඉන්න අන්තිමේදී මොකද වෙන්නේ? ඔබ ඒ කාමයෙන්ම පිච්චිලා යනවා. ඒකයි කිව්වේ තිනුක්කූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා. ඊළඟට බුදුහාමුදුරු පෙන්නන අංගාරකා සූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා. මේ කාමය හරියට ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලකට මිනිහෙක් වැටුනොත් ඒකෙන පිච්චෙනවා. ගිනි අඟුරු වලකට අඩිය තිබ්බොත් ඒකෙන පිච්චෙනවා. කාමයට හරියට ගිනි අඟුරු වලකට උපමා කළා. ඇසකන නාසය දිව ශරීරයෙන් ඉන්ද්‍රියන් පිනවන්න අපි යනවා තමයි. හැබැයි මතක තියාගන්න ඒ පිනවීම නිසාම ඔබට ලොකු හානියක් වෙන්න පුළුවන්. මේක හරියට ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ. ඒ තරම් භයානකයි. මේ සමාජයේ ඕන තරම් අපට ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. බන්ධනාගාර ගත වෙලා ඉන්න අපරාධකාරයෝ ගැන කල්පනා කළොත් ඔවුන් ඒ ගින්නේ පිච්චෙන්නේ ඇයි? මේ කාමයේ ආදීනව නිසා. ඒවා තේරුම් ගත්තේ නැති නිසා. සමහර වෙලාවට සමහරු හිතට ආපු අදහස් පාලනය කරන්න බැරුව කරපු වැරදි වැඩ. හිතේ තියෙන ක්ලේශයන් මේවා කෙලෙස් මේවා නරකයි කියලා තේරුම් නොගත් එකේ විපාක ඔවුන් පිච්චි විඳිනවා. නීතියේ දඬුවමට යොමු වෙලා ඔවුන් දුක් විඳිනවා.
ඒකයි කිව්වේ අංගාරකා සූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහුපායාසා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සුපිනකූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහුපායාසා. මේ කාමය හරියට සුපිනකූපමා හීනයක් වගේ. අපි ඕනතරම් හීන දැකලා තියෙනවානේ. ඔය හීනවල ස්වභාවය පිළිබඳව කවුරුත් දන්නවනේ. මොකද්ද හීනවල ස්වභාවය? ඒවා ඇත්ත නෙවෙයි. සමහරක් වෙලාවට අපි හීනෙන් සැප විඳිනවා. හැබැයි නැගිටලා බලනකොට එහෙම සැපක් අපි ගාව නැහැ. ඉන්නේ බොහොම දුප්පත් පැලක. හැබැයි හීනෙන් මහ රාජමාලිගාවක් පේනවා. අපි රජ වෙලා කියලා පේනවා. ලොකු ලොකු වාහන අරගෙන ඉන්නවා පේනවා. මහා ධනවතෙක් බවට පත් වෙලා ඉන්නවා පේනවා. හැබැයි අන්තිමේදී අවදි වෙච්ච ගමන් එහෙම සැපක් අප ගාව නැහැ. එහෙම සැපක් අපට භුක්ති විඳින්න නැහැ. නැගිටිනකොට අපි ඉන්නේ ඒ පැලේම තමයි. අපි ඒ විදිහේ හීන ඕන තරම් දකිනවා. අන්නේ හීනවලට බුදුහාමුදුරු උපමා කළා මේ කාමය. කාමයේ පස්සේ දිව්වට ඒ කාමය හරියට හීන වගේ. අන්න ඒ බව හොඳට මතක තියාගන්න. කොච්චර මේ කාමයන් පස්සේ ගියත් මේවා හීන වගේ. අන්තිමේදී ඇති දෙයක් නැහැ. හිස් බවක් තේරෙන්නේ. ඊළඟට පෙන්නනවා යාචිත කූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහුපායාසා. යාචිත කූපමා කාමා කියලා කියන්නේ తాවකාලිකව යමක් ඉල්ලගත්තාම ඒ ඉල්ලගත්ත දෙයක් වගේ. යාචිත කූපමා කාමා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු ගත්තාම විවිධ දේවල් වලට යන්න විවිධ අයගෙන් විවිධ දේවල් ඉල්ල ගන්නවා. සමහරක් විට පෙම්වතා බලන්න යන්න පෙම්වතිය වාහනයක් ඉල්ලගෙන යනවා. එහෙම නැත්නම් පෙම්වතිය බලන්න යන්න පෙම්වතා අනුන්ගේ මෝටර් සයිකලයක් ඉල්ලගෙන යනවා. සමහරක් විට මගුල් ගෙදරකට යනකොට අල්ලපු ගෙදරින් රත්තරන් මාලේ ඉල්ලගෙන යනවා. ඒ වගේ අපි විවිධ දේවල් විවිධ අවස්ථාවලදී ඉල්ලගෙන යනවා. ඒ ඉල්ලගෙන එන දේවල් වැඩේ ඉවරුණාට පස්සේ මොකද කරන්න වෙන්නේ? ආයසරයක් බාර දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාමය අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් වගේ කියලා දේශනා කළා. తాවකාලිකව අපි යමක් ඉල්ලගත්තාම මොකද වෙන්නේ? නැවත ඒවා ඒ අයට බාර දෙන්න වෙනවා. එතකොට මේ කාමයට අන්නේ එහෙමයි. හැමදාටම මේක තෘප්තිමත් වෙවි ඉන්න පුළුවන්කමක් නැහැ. මේක බාර දෙන්න ඕන. කාමයේ ස්වභාවය ඇයි? తాවකාලිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රුක්ඛ පලූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහුපායාසා. මේ කාමය හරියට ගහක රස ගෙඩි වගේ. අපි හිතමු ගහක් තියෙනවා, මේ ගහේ රස ගෙඩි జాතියක් හැදෙනවා. මිනිසුන්ට කන්න ප්‍රිය ගෙඩි. යම්කිසි මිනිස්සෙක් මොකද කරන්නේ? මේ ගහට නගිනවා. නැගලා අත්තක එහෙම වාඩි වෙලා මේ ගෙඩි කන්න පටන් ගන්නවා. කොච්චර මේ පුද්ගලයා මේ ගෙඩිවලට ආසාවෙන් කනවද කියනවා නම් කිසි සිහියක් නැතුව අත්තේ වාඩි වෙලා ගෙඩි කඩ කඩ කන්න පටන් ගන්නවා. තවත් මිනිස්සෙක් පොරවක් අරගෙන එනවා මේ ගහ කපන්න. මේ මිනිස්සයා මොකද කරන්නේ? ගහ කපන්න පොරවෙන් පහර දෙනවා. ඒ පහර දෙනකොටත් අර ගහේ නැගලා ඉන්න මිනිස්සයාට බැහැලා යන්න තරම් සිහියක් එන්නේ නැත්තම් ඒ කෙනාට මොකද වෙන්නේ? අර පොරවෙන් ගහලා ගහ බිමට හෙලනකම් ගෙඩි ටික අතහැර ගන්න බැරුව අත්ත උඩ වාඩි වෙලා ගෙඩි කකා හිටියොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සයාට ගහත් එක්කම වැටිලා විනාශයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ කාමයට හරියට ඒ වගේ. මේක උපමාවක්. මේ ගහේ උපමාව ගත්තාම මේ ගහ තමයි පින්වත්නි ජීවිතය. මේ ජීවිතයේ නම් වූ ගහේ නැගගෙන ඔබ කාමය නැමැති ගෙඩි අනුභව කරනවා. ඇස පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, ශරීරය පිනවනවා. මේ ගෙඩි කකා ඉන්නවා. කාමය පිනව ඉන්නවා.
හැබැයි මාරයා නැමැති මේ ගහ කපන කෙනා ඇවිල්ලා අපේ ජීවිතය නම් වූ ගහ ටික ටික කපනවා. මේ තත්පරයක් පාසා මාරයා විසින් අපේ ජීවිතය අපට අහිමි කරන බව අමතක කරන්න එපා. තත්පරයක් පාසා අපි කිට්ටු වෙන්නේ වෙන කොහෙටවත් නෙවෙයි මරණයට. එතකොට මරණය අප වෙතට ටිකෙන් ටික කිට්ටු වෙනවා කියන එක තේරුම් අරගත්තේ නැත්තම් ඒ මනුස්සයාට මොකද වෙන්නේ? මැරෙන මොහොත දක්වාම කාමය සොයා කාමය තුල ගිලිගිලි ඒ කාමයේ භුක්ති විඳින්දා ඉන්න කෙනෙක් බවට පමණක්පත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කාමයේ පිටුපස ලුහු බඳිනකොට කාමයේ රස කර භුක්ති විඳිනකොට අමතක කරන්න එපා එක පැත්තකින් මාරයා ගහ කපනවා. මේ මොහොත වෙනකොටත් මාරයාගේ වැඩේ කරනවා. සමහරක් විට තම තමන්ගේ ජීවිත පිළිබඳව හරියට අපිට ස්ථිරව කරුණු කියන්න බෑ. සමහරක් විට ඔබේ ජීවිතේ නම් වූ ගහ කපන්න ආපු මාරයා මොට්ට පොරවක් අරගෙන ඇවිල්ලා නම් ටිකෙන් ටික කපයි. අවුරුදු 90ක් 100ක් විතර ජීවත් වෙන්න හම්බෙයි. සමහරක් විට ඔබේ මේ ජීවිතේ නැමැති ගහ කපන්න එන මිනිස්සයා මාරයා මුවහත් කරපු හොඳ පොරවක් අරගෙන එයි. එතකොට වැඩි කල් යන්නේ 50න් 60න් යන්න වෙයි. බැරි වෙලා හරි මේ මාරයා ගස් කපන මැෂින් එකක් අරගෙන ඇවිල්ලා තිබුණොත් එක පාරටම මේ ජීවිතය අහිමි වෙයි. කෙසේ නමුත් අපි කල්පනා කළ යුතු කාරණාවක් තමයි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ ගහ උඩ හිටියට කමක් නැහැ. පොරව අරගෙන කෙනෙක් එනකොටම බහැලා යන්න උනන්දු වෙන්න ඕන. ඒ වාටම ගිජු වෙලා කාමිය පිටුපසම ලුහු බඳින්න උත්සාහ කරනවා නම් කවදාකවත් අපට සැනසුමක් උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අසිසූනූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහු පායාසා. මේ කාමයේ හරියට මස් කපන කැත්තක් වගේ. කඩුවක් අරගෙන මස් කැබැල්ලකට ගහනකොට මොකද වෙන්නේ? මේ මස් කැබැල්ල කෑලි වලට වෙන් වෙනවා. කඩුවක් අරගෙන යම්කිසි කෙනෙකුට පහර දෙනකොට ඒ පහර දෙන අවස්ථාවේදී කොටස් වශයෙන් බෙදිලා යනවා. කාමය හරියට අන්න ඒ වගේ. සියල්ල සුණු විසුණු කිරීමේ හැකියාවක් ඔය කාමයට තියෙනවා. ඇස පිනවන, කන පිනවන, නහය පිනවන, දිව පිනවන, ශරීරය පිනවන ඒ කාමයන්ටම ඇබ්බැහි වෙලා කටයුතු කරන ඔබේ ජීවිත ගමනේ ඔබට බොහෝ දේවල් වෙන් වෙලා යන්න පුළුවන්. සමහර විට ඔය කාමය නිසා ඔබට ඔබේ දෙමව්පියෝ අහිමි වෙන්න පුළුවන්. සමහර විට ඔබේ ඔය කාමය නිසා ඔබට දරුවෝ ටික ඔබට අහිමි වෙන්න පුළුවන්. ඔබේ පෙම්වතා පෙම්වතිය ඔබට අහිමි වෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා භාර්යාව ඔබට නැති වෙන්න පුළුවන්. ඔබේ මිතුරන් ඔබට නැති වෙන්න පුළුවන්. ඔය විවිධ ආසාවල් පස්සේ යන්න ගියොත් අද සමාජයේ බොහෝ දෙනෙකුට සත්පුරුෂයන් අහිමි වෙන්න ප්‍රධාන හේතු තමයි මේ කාමයන්ට ගිජු වීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේක හරියට කඩුවක් වගේ. කෑලි වලට වෙන් වෙලා යනවා. මිතුරුකම් කෑලි වලට වෙන් වෙලා යනවා. බැඳීම් සම්පූර්ණයෙන් කෑලි වලට කැඩිලා යනවා. ඒ තරමටම බොහොම භයානක විපාකවලට මුහුණ පාන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට පෙන්නනවා සත්ති සූලූපමා කාමා. සත්ති සූලූපමා කාමා කියලා කියන්නේ හරියට උලක් වගේ. අපේ ඇඟේ උලක් වැදුනොත් මොන තරම් පීඩනයක් තියෙනවද? මොන තරම් රිදෙනවද? කාමයට හරියට අන්න ඒ වගේ උලක්. මේ උල ඇනිලා තියෙන තාක්කල් වේදනාවක් තියෙනවා. දුකක් තියෙනවා. බහු දුක්ඛා බහු පායාසා කිව්වේ ඒකයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සප්ප සිරූපමා කාමා වුත්තාමයා බහු දුක්ඛා බහු පායාසා. මේක හරියට සර්ප හිසක් වගේ. මේ කාමය විස සහිතයි. භයානකයි. සර්පයා දෂ්ට කළොත් ඒ විසෙන් විනාශ වෙලා යන්න පුළුවන්. කාමයෙන් ඔබ යුක්ත වුණොත්
ඔබේ ජීවිතය වෙනසලා යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ උපමාත් එක්ක කල්පනා කරනකොට කාමයේ ආදීනව අපිට යම්කිසි මට්ටමකට හෝ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමා භාවිතා කරලා අපට උගන්වලා තියෙන්නේ. මේව බොහොම සරලව තේරුම් කරලා දෙන්න ඕන නිසා. ඕනෑම සමාජයක ඕනෑම තරාතිරමක කෙනෙක් මේ වටහා ගන්නම ඕන නිසා තමයි බුදුහාඳුරු මේ සරල උපමා වලින් අපිට මේ කාරණා පෙන්වන්නේ. මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ තමයි මේව සඳහන් වෙන්නේ. බුදුහාඳුරු පෙන්නවා මේ කාමයේ හැටි. අපි එක දිගටම දුවලා හොයන්නේ මෙන්න මේ වගේ ආදීනව තියෙන දේවල්. ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ කාමයට එක්ක වාසය කරනකොට, කාම ලෝකයේ ඉන්නකොට, කාමය සහිත මනසක් තියෙන අය හැටියට අපි බොහොම ප්‍රවේශමෙන් මේ කාමයට එක්ක හැසිරෙන්න ඕන. මේක වරදවා ගත්තොතින් අපට මහා අකුසලයක්, දුගතියට ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා ආසාවල් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. එහෙම කටයුතු කළොත් මෙලොව පරලොව දෙබවයම ඔබට අපට සුවපත් කරගන්න පුළුවන්කම ලැබේ. මේ හිමිදිරි පාන්දර ශ්‍රවණය කළ මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් කල්පනා කරන්න. ඔබට අපට රටට ලොවට යහපත මුදා වේවා. ඔබට නිරතුරුවම දම් දෙසුම් ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසා දෙන හිරු මාධ්‍ය ජාලේ සභාපතිතුමන් ඇතුළු පවුලේ පින්වතුන්ට, ඒ වගේම හිරු කාර්ය මණ්ඩලයට, ඒ වගේම රට කරව නැත්තන්ට, මේ වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කළ යුතුයි. මේ හිමිදිරි පාන්දර පිරිසිදු සිතින් නිදුක් බව, නිරෝග බව, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහ සඟරුවනට, ජාතික වීරයන්ට, යුද බිමේ මියගිය අපේ වීරෝදාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වයන් නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝටම උතුම් ධර්ම අවබෝධය අපි ප්‍රාර්ථනා කළ යුතුයි. ඒ වගේම මේ උතුම් දම් දෙසුම් ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි මේ හිමිදිරි පාන්දර දහසක් බුදුන් බුදුවන උදෑසන ප්‍රාර්ථනාවක් ඇති කරගමු. සසර දුකින් එතරව ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් මිදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ අති උත්තම පරම ශාන්තිදායක අමා මහ නිවනින් ගෞතම බුදු සසුන තුලදීම සැනසෙන්න මේ උතුම් දම් දෙසුම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා